ब्रह्माच्यलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम पजं සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. අස්සද්දෝ උක්කතඤ්ඤක සම්දිච්ඡේදෝ චයෝ නරෝ අතාවකාසෝ වන්තාසෝ අවේ උත්තම හෝරිසෝ තීති. නත්මෑණියන්ගෙන් අවසරයි. ප්‍රධාවන්ත පින්නතුනේ, අපක්ෂපාතී නිරීක්ෂණය එම නැතිනම් සතිමත් බව වැඩිම කියන මාතෘකාව ඔස්සේ සාකච්ඡාවට ලක් කෙරෙන 26 වෙනි භාවනා උපදේශයයි මේ. පෞගිය දේශනාවේදී ප්‍රයත්න මතකයක් ඇති සිහිය වැඩිම තුළින් සම්පජඤ්ඤ කියන ගුණයත් ඒ සම්පජඤ්ඤේ මූලට එන්න පුළුවන් නම් එතනදී චතුරාර්ය සත්‍ය කියන උතුම් වූ ධර්ම කාරණාවේ දුක්ඛ සත්‍ය දැක ගන්නට අපිට අවස්ථාවක් ලැබෙන විදියත් සාකච්ඡාවට ලක් කරපු බව ඔයයන්ට මතකයක් ඇති. ඉතින් ඒ කියපු ගමනේදී අද දවසේ සාකච්ඡාවට පහුගිය සතියේ ඒ කොටස ප්‍රස්තුතයක් හැටියට ගත්තොත් අපි අහලා තියෙනවා මේ ගමන සංසාරයක් හැටියට පරිවර්තනය කරලා දුන්නේ එහෙම කළේ තණ්හාව කියලා. හැබැයි අපි යෝග පොතපතිනුත් දැනගෙන තියෙනවා, වගේම අපි හිතාගෙනත් තියෙනවා ධනය හම්බ කරන එක තමයි තණ්හාව කියලා. මිල මුදල් එකතු කරන එක තමයි තණ්හාව කියලා. ඒක විතරයි තණ්හාව කියලා. ඒ ආදී දේවල් එකතු කරන එක පමණයි තණ්හාව කියලා තමයි අපි ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්න ස්වභාවය තුල තියෙන්නේ. අද මම කල්පනා කළා ඔය තණ්හාවේ වැඩපිළිවෙලට වෙනම විදිහේ නිරූපණයක් දෙන්න, වෙනම විදිහේ අපි කියමු අර්ථකථනයක් දෙන්න කියලා. මේ තණ්හාව කියන දේ අපේ ජීවිතය තුළ අපි නොහිතුවාට හැම දෙයකම හැම තැනකම අපේ පිටිපස්සෙන් ඉන්න විදිය තමයි අද මට ඔයයන්ට කියලා දෙන්න ඕනකම තියෙන්නේ. ඒ කතාව තමයි සිහිය තුලින් තමයි සම්පජාඤ්ඤයට අපි යන්නේ. සම්පජාඤ්ඤය දියුණු කර ගන්න පුළුවන් තරමේ හිතේ දැන්පත්කමක් හදා ගන්නකොට තමයි අපිට තේරෙන්න පටන් ගන්නෙ ඒ තණ්හාවේ තියෙන රංගපෑම්.
මම උදාහරණයක් ගන්නම්. ඔයත් හැමෝම තේ බොනවනේ. තේ බොනකොට අපි තේ කෝප්පයක් හදලා තියාගත්තාම ඒ තේ කෝප්පේ පළවෙනි වතාවට උඩ රස බලනවා. ඒ තේ කෝප්පේ රස දැනෙනව නේද? ඔයත් ඕ කියන නැති දැන් ඔය පැත්තේ ඉඳලා. ඒ තේ කෝප්පේ රස දැනෙන. ඒ තේ කෝප්පේ රස දැනෙනකොට අපි එතනට ඔන්න අපේ තියෙන මිමි ටික දාන්න බලනවා. සීනි මදි නම්, සීනි වැඩි නම්, සීනි ගානට නම්, රස්නේ මදි නම්, රස්නේ වැඩි නම්, රස්නේ ගානට නම්, ඒවට කැමති සහ අකමැති කියන විදිහට ඊළඟට අපි උත්සාහ කරන්න පටන් ගන්නවා. සීනි මදි නම් සීනි ටිකක් දාන්න උත්සාහ කරනවා. සීනි වැඩි නම් ඔන්න එක හදපු එක්කෙනාට කෑ ගහනවා. එහෙම නැතිනම් උණු වතුර ටික කලා ගන්න හරි හිතන්න පුළුවන්. ප්‍රශ්නේ මදි නම් ප්‍රශ්නේ වැඩි නම් ඔය ආදී කොට තියෙන හැම දෙයකටම ඊළඟට අපි යම්කිසි විදිහක කියන්නේ දේ තේරුණාට පස්සේ මේක මෙන්න මේ විදිහේ වටපිටාවක් තමයි තියෙන්නේ. මේ කාරණාව තුළ තියෙන දේ මේකයි කියලා අපි දැක්කට පස්සේ එතන තියෙන කාරණා ටික විනිශ්චය කළාට පස්සේ ඊළඟට අපිට යම්කිසි විදිහකට උත්සාහයක් යොදන්න හිතෙනවා. එක්ක ඒක අයින් කරන්න, එක්ක දිගටම බොන්න, එක්ක හදපු කෙනාට බනින්න, එහෙම නැතිනම් ආයෙ සකස් කරලා බොන්න, ඕනම දෙයක් කරන්න. ඒ කියන උත්සාහයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි විදිහක ප්‍රීතියක්. ඕක ගැන සාකච්ඡා කරනකොට මම අහපුවාම ඊළඟට අපිට ප්‍රීතියක් හම්බ වෙනව නේද කියලා තේක වෙනකොට ඒ පසු මහත්තයා මට කිව්වේ එහෙම හම්බුනේ thrill එකක් තියෙනවා කිව්වා. හරියටම හරි වචන. අපි ඒක රස විඳිනකොට අපිට යම්කිසි විදිහක ආස්වාදයක් තියෙනවා. ප්‍රීතියක් තියෙනවා. ඒ ප්‍රීතියෙන් අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි විදිහක මොකක් නමුත් සැපසහගත ස්වභාවයක්. එක මහන්සියක් තියෙනවා නම් ඒක සංසිඳව ගන්න. ඕමනාකමක් තියෙනවා නම් ඒක සංසිඳව ගන්න. තිබහා නිවා ගන්න, විඩා නිවා ගන්න කියලා මොකක් හරි ගමන. ඒ විඩා නිවා ගත්තා නම් ඒකට වෙලා මොහොතක් ඉන්න උත්සාහ කරනවා. ඒක බොන ගමන්ම ඒ බිබීම ඒ විඩා නිවා ගන්න ස්වභාවයෙන් මොහොතක් ඉන්න උත්සාහ කරනවා. මොකද ඒ ඉන්න ස්වභාවය නැතිනම් ඒ පැවතිච්ච කාරණාවල් සමුදාය අපි කැමති අපේ ජීවිතය තුළ පවත්වා. ඒකයි අපි උත්සාහ කරන්නේ අපේ අම්මා හදලා දුන්න හැම වර්ග පුළුවන් නම් කොහෙන් හරි හොයාගෙන හරි කන්න. එහෙම නැත්නම් වෙන කවුරු හරි කෙනෙක් පොළොස් හොද්දක් හැදුවොත් එහෙම අපි කියනවා මේක රහ නැහැ. අපේ අම්මා හදන ඊට වඩා හොඳට. කොච්චි අම්මා හදන ඊට වඩා හොඳට කියලා කියනවා. ඒක තමයි අපි අර තිබිච්ච සංකල්පනා ටික. ඒ තිබ්බ කාරණාවේ තිබිච්ච වපසරීය දේවල් ටික අපි විස්තර සහිතව දැනගත්තට පස්සේ තමයි අපිට ඊළඟට වීරිය වඩන්න හිත දෙන්නේ. නිකන් අරගෙන බැලුවොත් එහෙම තවත් පැත්තකින් බොජ්ජංගවල තියෙන හතක්. පළවෙනි එක සතිය, සිහිය. අවදානමත් වෙනවා. අවදානමත් වුණාට පස්සේ ඊළඟට අපිට එන එක තමයි ධම්මවිචය ඊළඟට තියෙන්නේ. ඒ කාරණාව තුළ තියෙන ධර්මතාවයන් ටික විනිශ්චය කරන්න පටන් ගන්නවා. 2. තුන්වෙනි එක තමයි ධර්මතාව විනිශ්චය කරන ප්‍රමාණයෙන් අපිට වීරියක් ඇති වෙනවා. තුන්වෙනි එක වීරිය සම්බොජ්ජංගය. 4 වෙනි එක තමයි ප්‍රීතිය. ඒ වීරිය ඇති කර ගන්නා වූ ප්‍රමාණයට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇතිවීම හින්දා පසද්දිය ඇති වෙනවා. 5 වෙනි එක පසද්දිය. 6 වෙනි එක සමාධිය. එහෙම නැත්නම් තැන්පත් භාවය. 7 වෙනි එක උපේක්ඛාව. මොකද කියන්නේ?
අර තේ එක උගුරක් බොනකොට ඕක බොජ්ජංග හැටියට නෙවෙයි වැඩිලා තියෙන්නේ. නමුත් ඔය බොජ්ජංග 7 කාරණා 7 තමයි අපි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. තේ අතර ගන්නකොට අපි දන්නවා මේ තේ කෝප්පය අතට ගත්තේ කියලා. ඒක ගැන හතිමත් වෙනවා. තේක බොනකොට අපි දන්නවා දැන් මම තේක බොනවා එක්කෝ මේක සීනි වැඩි, සීනි අඩුයි. රස්නේ වැඩි, රස්නේ අඩුයි. ඔය ආදී කොට තියෙන ඒක තුල තියෙන ධර්මතාවය විනිශ්චය කරන්න පටන් ගන්නවා. ඊළඟට ඕකට මනාපයක් ඇති වුණා නම් මනාපයේ පැත්තට වීර්ය කරන්න පටන් ගන්නවා. ඒකෙන් අර මනාපයට සාපේක්ෂ වෙච්ච විදිහේ ප්‍රීතියක් මුක්ති විඳිනවා. ඒ අපි බලාපොරොත්තු වෙච්ච විදිහේ මනාපයක් වගේ එකක් හම්බ වුණා නම් ඒ මනාපය වගේ එකකට තුඩු දෙන ඒ වගේ දෙයකට කිට්ටු වෙන විදිහේ යම් කිසි සැහැල්ලුවක් අපි භුක්ති විඳින්න උත්සාහ කරනවා. ඒක තුල නිමග්න වෙලා ඉන්න හදනවා. ඒක නැවත නැවත පවත්වන්න උත්සාහවන්ත වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරේ තණ්හාය නිස්සාය තණ්හාය පරික්ඛ්‍යාන කියන. තණ්හාව හේතු කරගෙනම තමයි තණ්හාවම පරීක්ෂාවට ලක් කරන්නේ කියලා අපිට දේශනා කරනවා. එතකොට බලන්න ඔය කියන තණ්හාව කියන දේ අපි පරීක්ෂාවට ලක් කරා නම් පෙළපොතේ දැනුමෙන් හොඳයි නරක නැහැ. හැබැයි ප්‍රායෝගික නැහැ. නමුත් අපේ ජීවිතය තුළ අපි පැහැදිලි වර්තමානයට එන්න ඉගෙන ගත්තා නම් හෝ අපක්ෂපාතී විදිහට නිරීක්ෂණය කරන්න ඉගෙන ගත්තා නම් ඒ සිහිය තුලින් ඇතිවෙච්ච සම්පජඤ්ඤය හින්දා අපි තේරුම් ගනීවි මම දැන් තණ්හාවට යට වෙච්ච කෙනෙක් හැටියටද මේ ඊළඟ වීර්ය කරන්න යන්නේ. එහෙම නැතිනම් ඒ තණ්හාවෙන් නිදහස් වෙච්ච කෙනෙක් හැටියටද කියලා. එතකොට ඔය කියන තණ්හාවට යට වෙච්ච බවත් තණ්හාවට යට නොවන බවත් කියන දෙක වෙනස් කරන හන්දිය කොහෙද තියෙන්නේ? සම්පජඤ්ඤ ළඟ. මම ආයෙත් කියනවා තණ්හාවට අපිව යොමු කරන මාර්ගය සහ තණ්හාවෙන් අපිව නිදහස් කරන මාර්ගය කියන ඒ පාරවල් දෙක තියෙන හන්දිය තමයි සම්පජඤ්ඤ කියලා කියන්නේ. සිහි නුවණ කියලා කියන්නේ. සම්පජඤ්ඤ නැති තාක්කල් අපි මේ ලෝකේ තියෙන කරුණු කාරණා විමසන්න බලනවා, විමර්ශනය කරන්න බලනවා, බෙදනවා, වෙන් කරනවා, අපිට ඕන විදිහට උපකල්පන කරනවා, පරිකල්පන කරනවා. සම්පජඤ්ඤ තියෙන කෙනා මේ තියෙන කාරණාව තුල තියෙන දේ තේරුම් ගන්නවා. ඒක වින්දනයක් නම් ඒක වින්දනයක්. ඒක සංඥාවක් නම් ඒක සංඥාවක්. ඒක සිතුවිල්ලක් නම් ඒක සිතුවිල්ලක්. එච්චරයි. එතකොට සම්පජඤ්ඤ තමයි පින්නතුනේ තණ්හාවේ ලාටුවෙන් අපිව සිහි නුවණේ අවබෝධයට අරගෙන එන්නේ. සම්පජඤ්ඤ තමයි තණ්හාවේ ලාටුවෙන් අපිව අරගෙන එන්නේ කොහාටද? සිහි නුවණ කියන අවබෝධයට. ඒ සිහි නුවණ කියන අවබෝධයට එනකොට අපිට තේරෙන්න පටන් ගනීවි මේක යන්නේ මොන පැත්තටද? ඒ යන පැත්ත ගලව ගන්න මොකද්ද කරන්න ඕන කියලා. මොකද අපිට සම්පජඤ්ඤ නොතිබෙන තාක්කල් ඔය කියන තේක බොන්න පටන් ගන්නකොට ඒකට ඇලෙන්න පුළුවන්. ඇලෙනවා කියලා කියන්නේ ඒ බොන්න පටන් ගන්න ඒ චුට්ට ඒ කටට ගත්ත මොහොත විතරක්
ඒකින් එක්ක මනාපේ හෝ අමනාපේ ඇති කර ගන්න පුළුවන්. මම මෙහෙම කිව්වොත් ගොඩක්ම තේරෙයි. ගොඩාක්ම රසනේ තේ එකක් නම් කටට ගත්ත ගමන්ම අපි ටක් ගාලා විසික් කළා දානවා. එතකොට අපිට මේ වින්දනය කියන එකේ ගැන තීරණ ගන්න පුළුවන් මේ වින්දනය පටන් ගන්නකොටම. සමහරක් වෙලාවට තේක අපේ කටට ගත්තාම ඒක තිබ්බ කියලා හිතන්නකො මොහොත. ඒ තියෙනකොටත් අපිට මේක ගැන තීරණ ගන්න පුළුවන්. එක්ක ඇලෙන්න පුළුවන්, එක්ක ගැටෙන්නත් පුළුවන්. ඊළඟට තමයි ඕක ගිහිල්ලා යනකොට ඒ තේක කියන එක තේ පොඩ්ඩ කියන ඒ වතුර බින්දු කීපය අපිට දැනෙන ප්‍රමාණයෙන් අයින් වෙලා යනකොට උගුරට බහැලා අවසානට යනකොට ඊළඟට අපිට නොතේරී යන ප්‍රමාණයකුත් වෙනවනේ. ඒ නොතේරී යන ප්‍රමාණයෙන් අපිට ඒකට ඇලෙන්න පුළුවන්. එතකොට බලන්න අපිට මේ කියන හට ගැනීම කියන එකට ඇලෙන්න පුළුවන්. පැවතීම නැත්තම් පවතින ස්වභාවය තුළ තියෙන වෙනස කියන එකට ඇලෙන්න පුළුවන්. එහෙම නැතිනම් නැතිවීම කියලා කියන විනාශ වීම කියලා කියන බැහැර වීමටත් ඇලෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ තැන් තුනේදීම අපිට අල්ලගන්න විදිහේ කරුණුකාරට සකස් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේ දක්වාම සංසාරික ජීවිතය තුළ කරගෙන තියෙන්නේ ඔය කියන කාරණාවම තමයි. එතකොට සම්පජඤ්ඤයෙන් අපිට උගන්වනවා භාවනා කරනකොට ඔය කියන වේදනාව හෝ සිතුවිල්ල හෝ සංඥාව නැත්නම් හඳුනා ගැනීම කියන දේ මගේ යෝජනාව තමයි පින්නතුනේ ඕ තුනම එකපාර අල්ලන්න නාගන්න. මගේ උපදේශය ඇත්තටම කියනවා නම් ওই තුනම එකපාර අල්ලන්න නාගන්න. ඒකෙන් එක පටන් ගන්න ඕන. අල්ලන්න ලේසිම දෙයින් පටන් ගන්න ඕන. සිහිය කියන එක අපිට ඇති කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ සිහියට වේදනාව කියන එක වඩාත්ම ගෝචර වෙනවා නම් එහෙනම් වේදනාව ගැන විමර්ශනය කරන එක හොඳයි. ඒ වේදනාවේ හටගැන්මද අපිට තේරෙන්නේ පැවතීමද තේරෙන්නේ පැවතිලා නිදහස් වීම කියන ඒ කොටසද තේරෙන්නේ කියන එක අපි ඉගෙන ගන්න පටන් ගන්න එක හොඳයි. එක දෙක. එහෙම නැත්නම් සිතුවිල්ල නම් වැඩිපුර ප්‍රකට වෙන්නේ ඒ සිතුවිල්ල කියන එක ආරම්භ වෙනකොටම අපිට තේරෙන්නේ එහෙම නැත්නම් සිතුවිල්ල පවතිනකොටද තේරෙන්නේ පැවතිලා ඉවර වුණාමද තේරෙන්නේ කියන එක තේරුම් ගන්න එක වඩාත්ම හොඳයි. සංඥාව නම් තේරෙන්නේ වැඩිපුරම සද්දබද්ද ඇහෙන එක වගේ විශේෂයෙන්ම ඒ සද්ද ඇහෙන්න පටන් ගන්නකොටම තේරෙනවද? ඇහි තියෙනකොටද තේරෙන්නේ? ඇහිලා ඉවර වුණාමද තේරෙන්නේ කියන එක ගැන අවබෝධමත් වෙන එක තමයි හොඳ. එතකොට අපේ භාවනාව වෙන්නේ මම පුතා සිහිය දියුණු කර ගන්නට ඉගෙන ගන්න එක අංක 1. ඊට පස්සේ ඒ සිහිය දියුණු කරන කාරණාව තුළ තියෙන සංඝටක තේරුම් ගන්න එක. ඒක තමයි අංක 2. මම ආයෙත් කියන්නම් අපේ භාවනාව වෙන්නේ සිහිය පවත්වන්නට ඉගෙන ගන්න එකයි අංක 1. ඕකහන්ද තමයි අර මුලින් ඉඳලම මම කිව්වේ අර සද්ද බද්දත් එක්ක දැන් තමන් කරන වැඩෙත් එක්ක නිකුත් වෙන මොකක් හරි හඬක් තියෙනවා නම් ඒ හඬත් එක්ක එකතු වෙලා එකාස් වෙලා මෝදු වෙලා වැඩේ කරන්න. තමන් අතට පායට මොනවද දෙයක් අල්ලනවා නම් ඒ අල්ලන දේ තමන්ට දැනෙන ස්වභාවයක් තියෙනවා. වර්තමාන මොහොත තුළ හට ගැනෙන පැන නගින මොකක් හරි ධර්මතාවයක් තියෙනවා. අන්න ඒක තේරුම් අරගෙන ඒ දේ නිරත වෙන්න. ඒ වගේ කියන කාරණා වලින් සිහිය ඇති කරගත්ත අපි ඊළඟට උත්සුක වෙනවා. ඔය කියන භවනා මාර්ගය තුල අපේ හිත දුවනවා නම් ඒ දුවන එක අපිට තේරුනේ කොහෙද කියලා හඳුනා ගන්න. වේදනාවෙන් අපි වැටකන්නේ ඒක හොඳ හෝ නරක හෝ උපේක්ෂා හෝ වෙන්න පුළුවන් වේදනාව
ඒ කොහෙදිද මේකෙන් මේ වේදනාවෙන් බැට කන්නේ කියලා තේරුම් ගන්නට අපි උත්සාහවන්ත වෙනවා. සංඥාවටත් ඒ වගේම. අන්න ඒ ආකාරයටයි මේ බොජ්ජංග 7 අපේ ජීවිතය තුළ අපි වඩන්න පටන් ගන්න, පුරුදු කරන්න පටන් ගන්න. එතකොට මේ අපි ඉගෙන ගනිමින් පවතින්නේ අර තණ්හාව කියන දේ අපේ ජීවිතේ යට කරපු පැත්තම තමයි. ඒ දේම අපි අනික් පැත්තට පෙරලනවා සිහි නුවණක් හැටියට, සම්පජඤ්ඤයක් වශයෙන්. ඒ සිහි නුවණ අපිටත් වීරියක් ගෙනල්ලා දෙනවා, ප්‍රීතියක්, පස්සද්ධියක්, සමාධියක්, උපේක්ඛාවක් කියන ඒවා ගෙනල්ලා දෙනවා. හැබැයි අපි පාර වෙනස් කරලා තියෙන හින්දා දැන් අපි යන්නේ දුකින් නිදහස් වෙන පැත්තට. මෙන්න මේකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි ඉගෙන ගන්න පටන් ගන්න පින්නතුනේ දුක ඇති වෙනකොටම ඒ දුක අල්ලන්නේ. එහෙම නැතිනම් සිතුවිල්ල ඇති වෙනකොටම සිතුවිල්ල අල්ලන්න අපි ඉගෙන ගන්න. වේදනාව ඇති වෙනකොටම වේදනාව අල්ලන්න අපි ඉගෙන ගන්න. සංඥාව ඇති වෙනකොටම සංඥාව අල්ලන්න අපි ඉගෙන ගන්න. හැබැයි මම මේ කිව්ව වුණාට භාවනාවට ආධුනිකයි නම් පටන් ගත්ත ගමන් නම් 100 කියන එක මොකද්ද කියලා තේරෙන්නේ නැතිනම් මේ තුනම එකපාර අර දොඩංගොඩ බදාගත්තා වගේ කරන්ට ගියොත් නම් අනාතයි. ආයෙ මම පැහැදිලිවම කියන්න ඕනේ. මේක අනුපූර්ව හැටියට යන ක්‍රියාපටිපාටිය. පිළිවෙත. වැඩ පිළිවෙල. එතකොට අපි පුරුදු වෙන්න ඕන. අපි ඉගෙන ගන්න ඕන ඒ අනුපිළිවෙලට යන වැඩ පිළිවෙල අපේ ජීවිත තුළ චුට්ට පටන් ගන්න. හිතට නාකයි සංසේ සම්පජඤ්ඤ ගැන කියලා දුන්නා, ඇතිවීම කියලා දුන්නා, නැතිවීම පැත්ත කියලා දුන්නා, කතා බහ කළා. ඊළඟට ඇතිවීම නැතිවීම කියලා කියන අර උපට්ඨහන්ති වගේ එන්නේ වගේ කොටසක් ගැනත් කතා කළා. එහෙනම් මේකේ මේ උපට්ඨහන්ති කියන කොටස නම් කරා නම් හරියටම හරි කියලා එතනින් පටන් ගන්න යන්න එපා. ඒක වැරදි. මම පැහැදිලිවටම කියනවා, අවධාරණයෙන් කියනවා, සහ වගකීමෙන් කියනවා. ඒක වැරදි. අපි අංක 1ට සිහිය දියුණු කරගන්න පටන් ගන්නවා. ඒ සිහිය දියුණු කරගැනීමේ ඊළඟ අවදීන් වලදී අපිට මේ දේවල් ළඟා කරලා දෙන්නේ. අපි ඉගෙන ගනිමු පින්නතුනේ අපේ ජීවිතය තුළ තණ්හාව කියන දේ අපි කොහොමද යට කරවන්නේ කියලා. ඒකක් බොන එක අපේ තණ්හාවකට යට කරන්නේ නැති වෙන්න පුළුවන්. මම ඒක උදාහරණයකට විතරයි ගත්තේ. නමුත් ඔයත් දාලා බලන්න ඕගොල්ලන්ගේ ජීවිතය තුළ තියෙන මොනවා හරි කාරණාවකට මේ කියන කරුණු ටික කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරෙවි. අපි මෙච්චර කාලයක් දුවලා තියෙන්නේ තණ්හාව කියපු විදිහට නේද කියලා. තණ්හාවත් වෙන කාගේවත් තණ්හාවක් නෙවෙයි, භූතෙක් මල පෙරේතෙක් ආව නෙවෙයි, අපේම තියෙන උමනා එපාකම් කියන උගුල තමයි මේ. ඒ උගුල තමයි අපිව පාලනය කරලා තියෙන්නේ. එහෙම වුණාම අපි ඉගෙන ගනීවි අවසානයේදී සිතුවිල්ල හෝ වේදනාව හෝ සංඥාව වැඩිපුර ක්‍රියාත්මක වෙන්න නොදී බේරගන්න තැනකට අපි පුරුදු කරන්න ගන්නේ. මේ කියන සම්පජඤ්ඤ කාරණාව තේරෙන්න පටන් ගන්නකොට ඔය කියන සිතුවිල්ල හෝ වේදනාව හෝ සංඥාව නැත්නම් හඳුනා ගැනීම කියන දේ වැඩිපුර ක්‍රියාත්මක වෙන්න නොදී අපි අල්ල ගන්න පටන් ගන්නවා. ඊට කලින් උනේ ඔකට යට වුණානේ. කැමති විදිහට හිතුවා, කැමති වේදනාව විඳින්න ගියා, කැමති සංඥාව නැවත ගත්තා. ඒ වගේ පුරුදුනේ අපිට තියෙන්නේ. නමුත් පස්සේ කාලෙකදී ඒව වෙනස් වෙන්න ගනීවි. මොකද හේතුව? සිතුවිල්ල කියලා කියන්නේ මම පුතා නැති දෙයක් මම අපාන එකක්. විඥානය කියලා කියන්නේ එහෙමනේ. මැජික් කාර්යය. සිතුවිල්ල තුල තියෙන්නේ ඇත්තටම නැති දෙන්නේ මවල පාන්නේ. මම පෙන්නන්නේ. අපි කල්පනා කරන සිතුවිල්ලක් ආපස්සට මතක් කරලා බලන්න. නැති එකක් මේ හිතන්නේ. අපිට කායිකව ස්පර්ශ කරන්න බැරි වෙච්ච දෙයක්
මානසිකව හෝ සන්දර්පණය කරගන්න දඟලන උත්සාහයක් වගේ එකක් තමයි සිතුවිල්ලක් තුළ තියෙන්නේ. පොඩ්ඩක් බලන්න. ඊළඟ එක තමයි වේදනාව. වේදනාවට බුදුරජාණන් වහන්සේ දෙන උපමාව දිය බුබුලක් කියලා. හරියට ওই වේදනාව දිහා බලාගෙන හිටියොත් එහෙනම් අපිට තේරෙයි ඇත්ත දිය බුබුලු වගේ තමයි. උඩට එනවා නමුත් අස්තට ගිහින් බලනකොට ඇති දෙයක් නෑ හිස්. මහල් ලොකුවට පේනවා පපඩම් වගේ තමයි. ඇති දෙයක් නැහැ. වේදනාව හරියට අපි අධ්‍යයනය කළා නම් එහෙම භවනාව තුළදී අපිට පේන්න පටන් ගනීවි ඒ වේදනාව කියන එක අපි හිතුවට ඌයි මෙන්න මෙතන සිද්ධනවා අරකයි මේකයි කියලා. නෑ ඒ වේදනාව එක මොහොතක් එක තැනක තියෙන එකක් නෙවෙයි. පොඩි උන් වගේම තමයි. එහෙට පනිනවා මෙහෙට පනිනවා අඩු වෙනවා වැඩි වෙනවා. අන්න එහෙම එකක් තියෙනවා. ඒතකොට එක තැනක වේදනාවක් තියෙනවා කියලා එකක් නම් කියන්න බෑ. නමුත් ඒක තියෙන වෙලාවට මහා ලොකු තමයි. පපඩමක් ලොකු වෙලා යනවා වගේ තමයි. ලොකුවට පිම්බිලා පේනවා. නමුත් ඇති දෙයක් නෑ ඇතුලේ හිස්. ඊළඟ එක සංඥාව. මොකක් හරි සද්දයක් බාගෙට ඇහුණාම අපි ඕක අහගින්ට බලන්න. බින්දුවක් හරි මොකක් හරි කමන්නේ. ඒක පවත්වන්න උත්සාහ කරනවා. ඒක ඔස්සේ යන්න උත්සාහ කරනවා. නමුත් ඇහිච්ච සද්ද ඇහිලා ඉවරයි. අපි මේක ඔස්සේ දුවන්න පටන් ගන්නවා. ඔකට බුදුරජාණන් වහන්සේ දෙන උපමාව මිරිගුවක් කියලා. භාවනාව තුළින් වෙනතුනේ අපි ඉගෙන ගන්න පටන් ගන්නේවි මේ ජීවිතය තුළ දුක් ඇති කරගන්නේ අපි වටා තියෙන ওই සිතුවිලි හින්දා ලබා ගන්නට හෝ ලබන්න උත්සාහ කරන වින්දනය හන්දා සහ මේ සංඥා කියලා කියන හඳුනා ගැනීම හන්දා නිසා නේද කියලා. ඒ ටික අපි තේරුම් ගත්තා නම් අපිට තේරෙන්න පටන් ගන්නේවි ඔය කියන සිතුවිල්ල අපිව අර තණ්හාවේ පැත්තකට අරන් යනවා නම් එහෙනම් ඒ සිතුවිල්ල තුලින් ද්වේෂයක් හෝ රාගයක් හෝ මෝහයක් ඇති වෙන්න පුළුවන් වෙනවා වගේම ඒක අපිට කරදර වගේම අනිත් පැත්තට කරදරයක් වෙන්න පුළුවන් විත්‍ය පේන්න ගනී. ඒක පේන්නේ අපි සතිපට්ඨානෙ වැඩුවොත් විතරයි. සතිපට්ඨානෙ පුරුදු කළොත් විතරයි. එතකොට මෙතනදී අපි පාලනය කරලා තියෙන තණ්හාව වෙන්නේ මොකද්ද? අර කෙලෙසේට තිබිච්ච කැමැත්ත. උදාහරණයක් ඇටියට මම කවුරු හරි කෙනෙක් අමනාපයි නම් ඊළඟට උත්සාහ කරනවා ඒ කෙනාව මතක් වුණාම හෝ ඒ කෙනාව දැක්කහම සිහි උපදිනවනේ දැන් මෙයා ඉන්නේ කියලා. ඊළඟට ඔන්න කරුණාකාරණා විනිශ්චය කරන්න පටන් ගන්නවා මෙයාගේ මේ වැරද්ද තියෙනවා මේ යමනාපේ තියෙනවා මෙහෙම තියෙනවා එහෙනම් මම මෙහෙමයි කතා කරන්න කියලා ඔන්න තීන්දුව తీරණක් ගන්නවා. ඊළඟට මොකද කරන්නේ උත්සාහ කරන්න පටන් ගන්නවා ඒ තමන්ට ඕමනා කියන ඒ අභිලාෂයේ මුදුන් පමුණවා ගන්න. ඒ අභිලාෂයේ මුදුන් පමුණවා ගත්තට පස්සේ අපිට ප්‍රීතියක් උපදිනවා. අපි තරහෙන් නම් ඉන්නේ වෙන කෙනෙක්ට බැන්නට පස්සේ කට්ටිය කියන්නේ ලොකු රිලීෆ් එකක් තියෙනවා කියලා. ඒක ඒගොල්ලන්ට සතුටක්. තරහ තියෙන කෙනා සතුට වෙන්නේ තරහෙන් කියලා ඔන්න ධම්මපදේ ගාථාවකුත් තියෙනවා. එතකොට සම්පජඤ්ඤ හන්ද තමයි අපිට අහුවෙන්නේ මෙන්න මේ වගේ පඹ ගාලක අපි පැටලෙනවා කියලා. අපේ භවනා මාර්ගයට සතිපට්ඨානය කියන දේ ඈදා ගත්ත හන්ද තමයි අපිට අහුවෙන්න පටන් ගන්නෙ, පේන්න පටන් ගන්නෙ අපේ ජීවිතය තුළ මොහොතින් මොහොතක් පාසා මෙන්න මේ විදිහේ කියන පඹ ගාලක අපි පැටලෙමින් පවතිනවා කියලා. හැබැයි ඒ ඇතිවෙච්ච දේ ද්වේෂයක් හෝ රාගයක් හෝ මෝහයක් කියලා තේරුණා නම් ඒ ඇතිවෙච්ච දේ තමන්ට ඒ ඇතිවෙච්ච දේ තුලින් තමන්ට සහ අනිත් අයටත් කරදරයක් වෙන විදිය තේරුණා නම්
ඊළඟට වීරිය කරන්න පටන් ගන්නේ කොහොමද? ඒ කරදරයෙන් නිදහස් වෙන විදිහට. එතකොට අපි මේ යන්නේ අර බොජ්ජංග කියන කාරණාවලින්ම තමයි. ඒක ඇත්තනේ. එතකොට බෝධි අංග කියන එකේ වචන වල ඒ හතට අවබෝධය ලබා ගන්න තියෙන අංග හතක් හැටියට බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන එකම ඇත්තම ඇත්ත කතාවක් නේද? එතකොට බලන්න මේ විදිහට අපිට පුළුවන්කමක් හම්බ වෙනවා නම් පින්නතුනේ සිහිය දියුණු කරගෙන ඒ සිහිය තුලින් අපේ ජීවිතේ හරහා යන සිතිවිලි වේදනා සහ සංඥා කියන කාරණා හඳුනා ගන්න කියලා කියන්නේ ඒවා මොන වෙලාවෙදිද අපි ස්පර්ශ කරන්න කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒ තුලින් අපිට දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණයෙන් අපිට දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ හැකියාව අපිට හම්බ වෙනවා. ඒක එතකොට වෙන කොහෙන්වත් තියෙන ප්‍රාර්ථනාවකින් හෝ බලවේගයකින් හම්බ වෙනව නෙවෙයි. අපේ පුහුණුවට පින් සිද්ධ වෙන්න බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම හඳා අපිටම තේරෙන්න පටන් ගන්නවා. එතකොට බලන්න ඒ කියන හැම දෙයක් තුළින්ම අර අපිට නිදහස් වෙන්න පුළුවන් උනේ. මම ආපහු කියන්නම් වෙනත් විදිහකට අපි මෙච්චර කාලයක් ජීවිතය තුළ දුක් හදාගෙන තිබුණා නම්, දුක් ඇති කරගෙන තිබුණා නම්, දුක් වැඩි කරගෙන තිබුණා නම් අපි දන්නේ නැත්තම් ඒක උනේ කොහොමද කියලා සතිපට්ඨානය තුලින් තමයි තේරෙන්නේ. ඒ සිද්ධ කරපු දෙයක් හොඳට ආපස්සට විමර්ශනය කරලා බැලුවොත් අහුවේවි තණ්හාවට යට වෙච්ච හිඳයි, එහෙම නැතිනම් තමන්ගේ උමනාපාකම් කියන මනාපයට යට වෙච්ච හිඳයි ඒ සම්පූර්ණ ප්‍රශ්නේ හදාගත්තේ. හැබැයි මේ ප්‍රශ්න නැතිව තියෙන දේවලුත් තියෙනවා. ඒවා එතකොට නිර්වාණගාමිනී කාරණා වෙන්න පුළුවන්. මම මේ කතා කරේ දුකෙන් නිදහස් වෙන හැටි ගැන. මොකද අද දවසේදී මට කියන්න ඕනකම තිබ්බේ චතුරාර්ය සත්‍ය කියන දේ ස්පර්ශ කරන්න මේ කියන සම්පජඤ්ඤ කොයි තරම්නම් අස්වැසිල්ලක් රුකුලක් වෙනවද කියන්නේ. දැන් ඔයත් යන තේරෙනවා ඇති. ඔය චතුරාර්ය සත්‍ය කියන එකේ තියෙන දුක්ඛ සත්‍ය අපි දැක ගන්නකොටම ඒ දුක්ඛ සත්‍ය දැක ගැනීමේම තියෙන ඊළඟ ප්‍රතිලාභය හැටියට තමයි දුක වැඩි කරන්න උවමනා වෙන අර තණ්හාව කියන සාධකය අපි හඳුනා ගන්න පටන් ගන්නවා. එතකොට ඒ තණ්හාව කියන සාධකය හඳුනා ගත්තා නම් එතන ඉඳලම අපිට අවස්ථාවක් තියෙනවා දුක් හදාගන්නේ නැති විදිහට වීර්යය කරන්න. තමන්ට හෝ අනිත් අයට දුක ඇති නොවන විදිහට වීර්යය කරන්න. ඒක වචනයක් කතා කරනවා වෙන්න පුළුවන්, වැඩක් කරනවා වෙන්න පුළුවන්, හිතනවා වෙන්න පුළුවන්. අදහසක් දරනවා වෙන්න පුළුවන් ඕනම එක. එතකොට හිතලා බලන්න ඔය කියන තරමටම අපේ ජීවිතය තුළ තියෙන දුකින් නිදහස් කරවන්න අපිව පමුණුවනවා නම් මේ කියන සතර සතිපට්ඨානයේ යෙදීම පක්ෂපාතී නිරීක්ෂණය වෙනතුනි දිවිහිමියෙන් පුරුදු කරන එකයි කරන්න තියෙන්නේ. ඔය වෙනුවට අපිට වෙනත් භාවනා ක්‍රම කරන්න පුළුවන්. නරක නැහැ, වැරදිත් නැහැ. නමුත් වර්තමානයේ තුල අපෙන් වැරද්ද වෙනකොට, අපෙන් ක්ලේශය ඇති වෙනකොට, අපි තණ්හාවට යට වෙනකොට අපි වෙනම දෙයක් කල්පනා කර කර ඉන්නේ. තණ්හාවට යට වෙලා තියෙන ස්වභාවය එහෙමමයි, කල්පනාවේ යන ස්වභාවය එහෙමමයි. තවත් එතකොට අපි ජීවිතාවබෝධය කියන එක ලබා ගන්නේ නැති වෙයි. එතකොට මේ කියන ජීවිතාවබෝධය කියන එක අපිට ඇති කරලා දෙන්නේ සම්පජඤ්ඤය තුලින් තමයි. එතකොට හිතලා බලන්න ඔය කියන ජීවිතාවබෝධය ලබා ගන්නට අපිට ඇත්තටම කරන්න තිබි සිහියෙන් හිටපු විතරයි. අනික් දේවල් ටික ඇති වෙච්ච ගුණාංග ටික. මේ මාර්ගය ක්‍රියාත්මක කරගෙන යනකොට අපිට දැනුම් තේරුම් යන්න පටන් ගත්ත කාරණා ටික තමයි අනිත්‍ය. ඒකයි මේක සහැල්ලු මාර්ගයක් වෙන්නේ. ඇත්තටම කියන්න පුළුවන් නේද එහෙම වුණාම විවේක නිසිතං විරාග නිසිතං වස්සග්ග පරිණාම නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමං කියන එක ඇත්ත නේද? මේ ධර්ම මාර්ගයේ විවේකයක් පිණිස තියෙන එකක්. විරාගයක් පිණිස තියෙන එකක්. නොයල්මක් පිණිස තියෙන එකක්.
නිරෝධයක් පිණිස තියෙන එකක්, ආශාවෙන් දුර්වීමක් පිණිස තියෙන එකක්, සහ අතහැරීමක් පිණිස තියෙන එකක් කියලා. කතාව හරියටම හරියන්නේ. එතකොට මම පුතේ හදිස්සි වෙන්න නාකයි මේ ධහමේ අසවල් තැන තමයි වැඩිම හොඳ ගුණේ තියෙන්නේ. එහෙනම් ඒක කරන්න ඕනේ කියලා නම් හිතන්න එපා. අපි අපිව තේරුම් ගන්න බලමු. ඔයත්තන්ගේ ගුරුවරයා, ඔයත්තන්ගේ නිරීක්ෂකයා, ඔයත්තන්ගේ පරීක්ෂකයා වගේම ඔයත්තන්ගේ විවේචකයෙක් වෙන්න ඕනේ. අන්න එහෙම වෙච්ච දවසට තමයි ඔයත්තන්ට පුළුවන්කම ලැබෙන්නේ, අපිට පුළුවන්කම ලැබෙන්නේ අපිව තේරුම් ගන්න. අපි බාහිර තියෙන දේවල් නම් අධ්‍යයනය කරන්න යන්නේ, හොයන්ට යන්නේ. ඒක අපේ ඒ තුලින් අපිව හම්බ වෙන්නේ නැහැ. බාහිරක් හම්බ වෙනවා මිසක. තමන් තුළ තියෙන සැක සංකාවල් හෝ තමන් තුළ තියෙන ක්ලේශයන් තේරුම් ගන්නට නම් තමාව පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. තමාව නිරීක්ෂණයට ලක් කරන්න ඕනේ. අත්තානංචේ ප්‍යංජඤ්ඤා රක්ඛේයන සුරක්ඛිත. තමාව ඒ විදිහට පරීක්ෂාවට ලක් කරන කෙනා තමයි මේ ධර්ම මාර්ගය තුල ඔය කියන මහා ඵලය ළඟා කරගන්න පුළුවන්කමක් හම්බෙන්නේ. මේ මහා ඵලය තුල තියෙන්නේ මොකක්ද? තණ්හාවක් නැතිව ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහේ ජීවන රටාවක් හම්බවීමක් තියෙනවා. තණ්හාවක් නැතිව, ආශාවක් නැතිව, බලපෑමක් නැතිව හිතන්න පුළුවන් සිතුවිලි රටාවකුයි හම්බෙන්නේ. දරන්න පුළුවන් අදහස් රටාවකුයි හම්බෙන්නේ. කතා කරන්න පුළුවන් වචන ටිකකුයි හම්බෙන්නේ. කරන්න වැඩ කටයුතු ටිකකුයි හම්බෙන්නේ. ජීවිත පැවැත්මකුයි හම්බෙන්නේ. උත්සාහයකුයි හම්බෙන්නේ. සිහියකුයි සහ හිතේ තැන්පත් බවකුයි අපිට හම්බෙන්නේ. එතකොට මේ කියන සතිපට්ඨානය තුලින් හෝ අපක්ෂපාතී නිරීක්ෂණය තුලින් අපිව යොමු වෙලා තියෙන්නේ අර බුදු පියාණන් වහන්සේ දේශනා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන දේ ක්‍රියාත්මක කරන තැනටම තමයි. ඒකට මතක් කරලා බැලුවොත් ආපස්සට ඔය කියන විදිහේ සම්පජඤ්ඤ නුවණකින් යුක්ත වෙච්ච කෙනෙක් එහෙම ජීවත් වෙනවා නම් ඒ ආකාරයට එයාගේ ජීවිතය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක කරන්නට අලුතෙන් පොතක පතකින් ඉගෙන ගන්නට වෙයිද? ඕන වෙයිද? එහෙම එකක් ඕන වෙන්නේ නැහැ. එයා කොහොමත් එයාගේ ජීවිතය තුළ ගත කරන ස්වභාවයෙන් ඔය කියන සම්පජඤ්ඤ ලක්ෂණයට පිංසිද්ධ වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ගුණාංග ටික ඉස්මතු වෙන්න පටන් ගනී. එතකොට පින්නතුනේ දුකෙන් නිදහස් වෙන්න අපිට මුල ඉඳලා අගට යන කම්ම පාර කියලා දෙන්නේ සිහිය සහ සම්පජඤ්ඤය කියන මේ සතර සතිපට්ඨානය. ඕකට මං ඉතින් බොහොම කොම්පි කියන්නේ ලයහනිත භාවිතා කරන වචනේ තමයි අපක්ෂපාතී නිරීක්ෂණය. ඒක හන්දා තමයි මම පුතා දැන් අපිට තේරෙනව නේද බුදුරජාණන් වහන්සේ අර කියලා තියෙන දේශනාව ඇත්ත කියලා. මේ දේශනාව නැත්නම් මේ සතර සතිපට්ඨානය තමන්ට කැමති කෙනෙක් ඉන්නවනම්, තමන්ගේ ඥාතියෙක් ඉන්නවනම්, යාළුවෙක් ඉන්නවනම්, හිතයිසී කෙනෙක් ඉන්නවනම්, අඩුම වශයෙන් තරහකාරයෙක් ඉන්නවනම් ත්‍රිකම. ඒ හැමෝටම මේ දෙයට යොමු කරවන්න කියලා කියන්නේ ඕක. ඒ හැමෝම සතර සතිපට්ඨානයේම යෙදවන්න යොමු කරවන්න කියලා කියන්නේ. මට උදාහරණයක් මතක් වෙනවා මේ අනාථපිණ්ඩික සිටුමාට ඒ ක්‍රමය කියලා දෙන්න බැරි කොට තමන්ගේ දරුවට මොකද බණ අහන්නට යන්නේ නැතිකොට මේ ජේතවනාරාමයට උප්පර වැට්ටියා කියලාවලු ගිහිල්ලා බණ පදයක් පාඩම් කරගෙන ආවොත් එහෙම සල්ලි දෙනවා කියලා. ඒ කාලේ කහවණුද මොනවාද තිබ්බේ? ඒව දෙනවා කියලා. ඒ තරමටම මේක තුල තියෙන වටිනාකම තේරුම් ගත්ත කෙනා අනිත් පැත්තම යොමු කරන්න උත්සාහ කරනවා. ඒකින්ද ඔයයන්ටත් වගකීමක් තියෙනවා මේක තේරුම් ගත්තා නම් යම් තාක් දුරට හෝ පුළුවන් තරම් සිහියෙන් ඉන්න හෝ ඒ සිහිය ගැන කියලා දෙන දේවල් ඉගෙන ගන්න යොමු කරවන්න බලන්න. වගේම තමන්ගේ ජීවිතය තුලත් සිහිය දියුණු කරගෙන සතිමත්ව ජීවත් වෙන්න පුරුදු වෙන්න. අන්න එහෙම වෙනකොට ඔයතොම සුඛාලීනව මේ දුකින් නිදහස් වෙන ක්‍රමය හඳුනාගෙන තියෙනවා. තණ්හාව වැඩෙන්නේ කොහොමද, ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන
තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් මම කල්පනා කරනවා අදට භාවනා උපදේශය මෙතනින් සමාප්ත කරන්න කියලා. අද භාවනා උපදේශය ටිකක් සංකීර්ණයි. හැබැයි මම පිළිගන්නවා ඒකත්. නමුත් අපි බලමු මේක ගැන ආපහු විස්තර කරන්න ඊළඟ සතියේදී. එතකන් ඔයත් අද දවසේදී දැන කියාගත දෙයක් තියෙනවා නම් ඒ තුලින් ඔයත්ගේ ජීවිතය තුළ දුකෙන් නිදහස් වෙන විදිහේ ක්‍රමයක් සලසා ගන්නට මාර්ගය එළි පහළ වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සිදුනාටම කියනවා අන්දමයන් ධම්මකථාය සාදුකං දදාමසේ සාදු 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 අනුමෝදාමි